අපි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් වුණු හදිසි නීති ක්‍රියාත්මක කිරීමට අදාළ වුණු ඒ අදාළ කාරණේ කතා කරාගෙන පස්සේ අද දවසේ විශේෂ අවධානයක් යොමු කරන්නට බලාපොරොත්තු වෙන දෙවන කාරණේ බවට පත් වෙන්නේ ඒ තමයි ජාත්‍යන්තර පොල් වගා කිරීමේ දිනය අදට යෙදී තිබෙනවා. ලංකාවේ පොල් ශාස්ත්‍රය සම්බන්ධයෙන් කතා කරද්දී අපි දිගින් දිගටම සාකච්ඡා කරුණා. බොහොම ලොකු අවධානයක් යොමු කරනවා මේ පරිභෝජනය කරන පොල් හා සමානවම අපිට මේ වෙළඳ පොල් ඇතුලේ තවත් යා හැකි බොහෝ තැන් තියෙනවා. විශේෂයෙන් අපි අමාත්‍යතුමන් එක්ක කතා කරද්දීත් මතු කරපු දේ තමයි මේ කර්මාන්තය අපි සක්‍රියව තාමත් හරි විදිහට පාවිච්චි කරනවද කියන කාරණේ. ඒ නිසා අද දවසේදී අපි විශේෂ අවධානයක් යොමු කරන්නට සූදානම් පොල් වගා කිරීමේ මණ්ඩලයේ විදිහට මොනවද ඉදිරියේදී කරන්නට බලාපොරොත්තු වෙන්නේ සහ ඒ වගේම විශේෂයෙන් අද දවසේදී ජාත්‍යන්තර පොල් වගා කිරීමේ දිනය නිමිති කරගෙන සාකච්ඡා කරන්නට නියමිතයි. අපි බොහොම ගෞරවණීයව ආරාධනා කරා පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිතුමිය මාධවි හේරත් මහත්මයා ආයුබෝවන් බොහොම ගෞරවණීයව පිළිගන්නවා. ඒ වගේම අපි ආරාධනා කරා පොල් වගා කිරීමේ මණ්ඩලයේ ව්‍යාප්ති හා සංවර්ධන නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී JMKB වික්‍රමසිංහ මහතාට ආයුබෝවන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. සභාපතිතුමනි මොකක්ද අද දවසේ විශේෂත්වයේ වැදගත්කම් පොඩ්ඩක් පැහැදිලි කරනවා නම්. ඔව් චාමර අද පොල් වගාකරුවන්ට සහ පොල් ආශ්‍රිත නිෂ්පාදනය කරන සියලුම දෙනාට ඉතාමත්ම වැදගත් දවසක්. අද ජාත්‍යන්තර පොල් දිනය. අපි අද සමරන්නේ ජාත්‍යන්තර පොල් දිනය ඇත්තටම 52 වෙනි වතාවට. 1969 දී තමයි පළවෙනි වතාවට ජාත්‍යන්තර පොල් ප්‍රජාව කියන සංවිධානයේ පිහිටවලා ඒකත් සැමරීම නිමිත්තෙන් තමයි පළවෙනියටම පොල් සැමරීමේ දිනයක් ජාත්‍යන්තර දිනයක් ප්‍රකාශයට පත් කරන්නේ. හැබැයි අපි හොඳටම දන්නවා ජාත්‍යන්තර පොල් ප්‍රජාව කියනවට වැඩිය අපිට පහසු සහ හුරු නම තමයි ආසියා පැසිෆික් ජාත්‍යන්තර එහෙම නැත්නම් පොල් ප්‍රජාව කියන එක. එතකොට මේ සැරෙත් තීම් එකක් නැත්නම් තේමාවක් යටතේ මේක ක්‍රියාත්මක වෙනවා. මේ සැරේ අපි දන්නවා අපි හැමෝම ඉන්නේ COVID-19 නැත්නම් COVID-19 කියන බොහොම ව්‍යසනයකට මුළු ලෝකෙම. ඒ නිසා මේ සැරේ ජාත්‍යන්තර පොල් දිනයේ තේමාව මම දල වශයෙන් කිව්වොත් එimhe වඩා සුරක්ෂිත තිරසාර සහ බලාපොරොත්තු සහගත පොල් ප්‍රජාවක් බිහි කිරීම පදනම් කරගෙන තමයි මේ සැරේ ජාත්‍යන්තර පොල් දිනය සැමරෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපිත් වෙනදා ලංකාවේ ජාත්‍යන්තර පොල් දිනය උත්සව ශ්‍රීයෙන් සමරනවා. නමුත් මේ ලොක්ඩවුන් එකත් ඉඳන් මම හිතන්නේ අපිට පුළුවන් කමක් නැහැ මේ වෙලාවේ ජාත්‍යන්තර පොල් දිනය එහෙම උත්සව ශ්‍රීයෙන් සමරන්න. හැබැයි අපි දැන්ට සැලසුම් කරලා තියෙනවා අපිට අවස්ථාව ලැබුණොත් සියලුම සෞඛ්‍ය නීති රීති වලට අනුගත වෙමින් මේ මාසයේ 25 වෙනිදා සංකේතාත්මකව ජාත්‍යන්තර පොල් දිනය ලංකාව තුළ සමරන්න අපි සැලසුම් කරලා තියෙනවා. අපේ ඉස්සරහට සෞඛ්‍ය නිර්දේශ සහ ලංකාවේ ලොක්ඩවුන් තත්ත්වය පිළිබඳව සැලකීමකට ලක් කරලා. අපි අවුරුදු 52ක් තිස්සේ මේක දීර්ඝ ඉතිහාසයක් තියෙන කතාවක් සහ අපේ රටේ ආර්ථිකයේ වැඩිම දායකත්වයක් පොල් වලිනුත් ලැබෙනවා. මේ වෙද්දී සතුටු වෙන්න පුළුවන් තැනක කර්මාන්තේ තියනවද සභාපතිතුමනි? ඔව් මම හිතන්නේ සතුට වෙන්න පුළුවන් තැනක තියෙනවා. අපිට තව ඉස්සරහට දිග ගමනක් යන්න තියෙනවා. නමුත් අපි ගත්තොත් එහෙම මම ඉතාමත්ම කෙටියෙන් පොල් කර්මාන්තයේ සහ පොල් වගාවේ ලංකාවේ ආර්ථිකයට තියෙන දායකත්වය ඉතාමත්ම කෙටියෙන් පැහැදිලි කරන්නම්. මේ වෙනකොට ශ්‍රී ලංකාවේ පොල් වගාව අක්කර 11,26,000කට ආසන්න ප්‍රමාණයක පැතිරිලා තියෙනවා. වී වගාවට විතරයි අපි දෙවෙනි වෙන්නේ. ලංකාවේ දෙවෙනි කෘෂි කාර්මික භෝගය භූමි ව්‍යාප්තිය අතින් ගත්තාම තවත් පැහැදිලි කළොත් එimhe කෘෂි කර්මාන්තයේ භූමි ප්‍රමාණයෙන් 20%ක දායකත්වයක් පොල් වගාව සිද්ධ කරනවා. ඒ වගේම තමයි ඍජු හා රැකියා මේ වෙනකොට 8,50,000ක්. ඒ කියන්නේ විශාල ප්‍රමාණයක් අපි රටට සපයලා දීලා තියෙනවා. පොල් වගාකරුවන් ඉන්නවා ආසන්න වශයෙන් ගත්තොත් එimhe 12,000ක්. මේකෙන් විශාල ප්‍රමාණයක් ඉතාමත්ම කුඩා පොල් ඉඩම් හිමියන්. අක්කර 50ට වැඩි ප්‍රමාණය තියෙන්නේ මේ මුළු භූමි ප්‍රමාණයෙන් පොල් භූමි ප්‍රමාණයෙන් 20%ක් නැත්නම් 20%ටත් අඩුයි. 18%ටත් 20%ත් අතර ප්‍රමාණය. ඒකෙන් අපිට පැහැදිලි වෙනවා බොහොම ප්‍රමාණයක් ඉන්නේ අපේ කුඩා ගොවීන් කියන එක. එතකොට මේ කුඩා පොල් වගාකරුවන්ගේ ඵලදායීතාවය වැඩි කරලා ආර්ථිකය සුරක්ෂිත කරන එක පොල් වගා කිරීමේ මණ්ඩලයේ විශාල කාර්යභාරයක් වෙනවා. ඒ වගේම තමයි මම හිතන්නේ අපිට නිතරම හිතෙන ප්‍රශ්නයක් තමයි පොල්වල මිල කියන එක. ඒතර පාරිභෝගිකයා සුරක්ෂිත කිරීමත් අපේ වගකීම. ඒක අපිට කරන්න පුළුවන් වෙන්නේ පුළුවන් තරම් දුරට පොල් ඵලදායීතාවය වැඩි කිරීම සහ පොල් වගා කරන භූමි ප්‍රමාණය වැඩි කිරීම කියන එක යටතේ තමයි අපිට මේක කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. අපි දල ජාතික නිෂ්පාදිතයට 1%ක වගේ දායකත්වයක් දැක්වුවත් මේ වෙනකොට ඇමරිකන් ඩොලර් බිලියන වලින් ගත්තොත් එimhe 0.64ක වගේ ප්‍රමාණයක් 6.6ක වගේ ප්‍රමාණයක් ආර්ථිකයට ඇමරිකන් ඩොලර් අරගෙන එනවා අපි.
ඒ නිසා මම හිතන්නේ අපි විශාල ආර්ථික දායකත්වයක් නිෂ්පාදනයේ පැත්තෙන්, කෘෂි කර්මාන්තයේ පැත්තෙන්, ඒ වගේම ඍජු හා වක්‍ර රැකියා සැපීම පැත්තෙන් සිදු කරලා තියෙනවා. ඒ පිළිබඳව අපි සතුටු වෙනවා. ඒත් එක්කම තවත් චාමර පොඩි දෙයක් කියන්න ඕනේ. විශේෂයෙන්ම අපේ දිමුණු 30 වසරක කුරිරු යුද්ධයෙන් පස්සේ 2009 ඉඳලා අපි මේ වෙනකොට පොල් අක්කර ලක්ෂයක් පමණ අලුතෙන් ආර්ථිකයට එකතු කරලා තියෙනවා. විශේෂයෙන්ම උතුරු නැගෙනහිරට අපි මේ වෙනකොට විශාල අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ පිළිබඳව අපි සතුටු වෙනවා. විශේෂයෙන්ම අක්කර ලක්ෂයක් අලුතෙන් එකතු කරන්න පුළුවන් වීම සම්බන්ධව. හැබැයි අපි ඉදිරි සැලසුම් විශාල ප්‍රමාණයක් තියෙනවා. කොහොමද පොල් වගාව තවත් ව්‍යාප්ත කරලා පළවෙනියට පොල් වගාකරුවා සුරක්ෂිත කිරීම, ඒ වගේම පාරිභෝගිකයා සුරක්ෂිත කිරීම, ඒ වගේම ආර්ථික දායකත්වය වැඩි කිරීම සහ විශේෂයෙන්ම අපිට අවශ්‍ය ඩොලර් ලංකාවට අරගෙන ඒම කියන ප්‍රධාන කාරණා හතර පදනම් කරගෙන පොල් වගා කිරීමේ මණ්ඩලය ක්‍රියාත්මක වෙනවා. තමත් පැහැදිලි බොහොම නිරවුල්ව මේ කාරණේ කොහොමද ඉදිරියේදී ව්‍යාප්ත වෙන්නේ කියන කාරණේ පැහැදිලි වුණා සහ වර්තමාන ආර්ථික දායකත්වයත් එක්ක. දැන් අපි කතා කළ යුතුයි මේ ව්‍යාපාරේ න්‍යාලයේ ඉන්න හෝ අලුතින් එකතු වෙන්න බලාපොරොත්තු වෙන හෝ දැනටත් තමන්ගේ ප්‍රතිලාභ හරි විදිහට ලබා නොගන්නා දැනුමින් අඩු පිරිස දැනගන්නට ඕනේ පොල් වගා කිරීමේ මණ්ඩලයේ කාර්යභාරය මොකක්ද ඔබට මෙතනින් ලබා ගන්නට පුළුවන් ප්‍රතිලාභය කියන කාරණේ. මම කැමති ව්‍යාප්ති හා සංවර්ධන නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරියතුමනි අපිට පැහැදිලි කර දෙනවා නම් ඔබේ ආයතනයෙන් මොකක්ද ලැබෙන ප්‍රතිලාභයේ දායකත්වය සහ වැඩපිළිවෙල. ඔව් චාමර පොල් වගා කිරීම මණ්ඩලය කියන්නේ ව්‍යාප්ති ආයතනයක්. මේ ව්‍යාප්ති සේවය අපි බොහෝ දුරට කරගෙන යන්නේ යම් උනන්දු කරවන්න සඳහා ගොවීන්ට අපි සහන ආධාර සහ ණය සහන ලබා දෙනවා. එතකොට ඇත්තටම කතා කරනකොට මේ පොල් වගා කිරීම මණ්ඩලය දෙවෙනි වෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට විතරයි. මොකද අපේ හැම දිස්ත්‍රික්කෙම අපේ වගාකරුවෝ ඉන්නවා. ඒ වගේම අපේ පොල් සංවර්ධන නිලධාරි කෙනෙක් ඉන්නවා. ඒ වගේම සෑම දිස්ත්‍රික්කයකටම අපි ප්‍රාදේශික කාර්යාලයක් තියෙනවා. එතකොට මේවා තුලින් අපි විවිධ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. සහ ව්‍යාප්ති සේවා. ඒ කියන්නේ සහ මොනවාද අපි මිනිසුන්ට දැනුම ලබා දීම මේ පොල් වගාව කරගෙන යාම සඳහා අපි උදව් කරනවා. ඒතර ප්‍රධාන වශයෙන් අපි සහන ගැන කතා කරොත් මේ අවුරුද්දේ තමයි අපිට වැඩිම මුදලක් අපට ලැබුණේ මිලියන 1600ක් අපට රජයෙන් ලැබුණා මේ සහන ලබා දීම සඳහා. එහිදී අපි ප්‍රධාන වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කරන සහන ගැන කතා කරනකොට එකක් තමයි අපි නැවත ලබා නොගන්නා. ඒ කියන්නේ ගොවීන්ට පහසුකම් සලස්වනවා වගාව කරගෙන යන්න. ඉතින් ඒ වගේම අපි සහන ණය ලබා දෙනවා. එතකොට සහන ආධාර වශයෙන් අපි ලබා දෙනවා. ප්‍රධාන වශයෙන් අපි තියෙන දැන් අපේ සභාපතිතුමී කතා කරපු විදිහට අපේ අක්කර ප්‍රමාණය වැඩි කරනවා. ඒ කියන්නේ අපි 2009න් පස්සේ අක්කර ලක්ෂයක් වැඩි කළා. අපි ඉදිරියේදීත් මේ ප්‍රමාණය පොල් ත්‍රිකෝණයෙන් බැහැරව ගිහිල්ලා අපි අක්කර ප්‍රමාණය වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙදී අපි පොල් පැල සහන මිලට ලබා දෙනවා. අපි ඉස්සර නම් අපි පොල් පැල ලබා දුන්නේ නොමිලේ. නමුත් යම් කිසි මේකට අගයක් එකතු කිරීම සඳහා යම් සුළු මුදලක් අපි අය කරනවා. සාමාන්‍යයෙන් පොල් පැලයක් අපි පොලි බෑග් පැලයක් නැත්නම් බඳුන් පැලයක් 250 පැලයක් අපි 150කට වගේ මුදලකටත් බිම් පැලයක් අපි 175 පැලයක් 75ක වගේ සහන මිලකට ලබනවා. ඉතින් ඒකෙදී අපි ක්‍රමික වගාව සඳහා යම් කිසි කෙනෙක් අපි අක්කර කාලේ සිට අක්කර 50 දක්වාම අපි මේ සහන මිලට මේ පොලි නැත්නම් බඳුන් පැල අපි ලබා දෙනවා. ඒ වගේම අපි ගෙවතු වගාව සඳහාත් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන ඒ සඳහාත් අපි ගෙවතු බොහෝ විට අපි නොමිලේ ලබා දෙනවා. විශේෂයෙන්ම අපි සමෘද්ධි වැඩසටහන සඳහා නොමිලේ මේ බඳුන් පැලේ අපි ලබා දෙනවා. ඊළඟට අපි තියෙන වගාව සංවර්ධනය කියන නැත්නම් ඵලදායීතාවය වැඩි කිරීම සඳහා වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනවා. ඒකෙදි ප්‍රධාන වශයෙන්ම තෙතමන සංරක්ෂණය, ඒදී ලෙලි වලවල් කැපීම, කාණු කැපීම වාගේ අක්කරයකට 30000ක වාගේ මුදල් ප්‍රමාණයක් ලබා දෙනවා. එතන මම කතා කරා ඒකම මේ ඵලදායීතාවය. ඒ කියන්නේ අතුරු භෝග වගා කිරීම සඳහා අපි දෙනවා අක්කරයකට 30000ක වාගේ මුදල් ප්‍රමාණයක්. කොහොමද මේ පොල් ඉඩමේ අපි ඵලදායීතාවය වැඩි කිරීම සඳහා. ඒ වගේම දැන් මම පුංචි ප්‍රශ්නයක් අතරමැදදී අහන්නේ මේ දැනට අපේ සමහර වතු තියෙනවා අවුරුදු 40 50 පරණයි ගස්. ඒ නිසා ඵලදායීතාව පිළිබඳ ගහේ පරණකම නිසා ප්‍රශ්නයක් තියෙනවා. මේ නිසා නැවත වගාව සඳහා වුණු මොකද්ද ලබා දෙන්න පුළුවන් සහනේ? නැවත වගාව අපි මොනවාද ක්‍රම ભેද කීපයකට තියෙනවා. එකක් සම්පූර්ණයෙන්ම ගස් ටික ඉවත් කරලා නැවත වගාවක් විදිහට හෝ නැත්නම් නව වගාවක් විදිහට ඉඩම් තියෙන්න පුළුවන්. නැත්නම් ඒ පොල් ගස් සමගම අපට දෙන්න පුළුවන්. ඒකෙදී
අක්කරයකට ගස් 64ක් අපි 150 පදනම මත අපි පොල් ලබා දෙනවා. ඒ වගේම අක්කර කාලත් පහත් අතරීම වගාව ආරක්ෂා කර ගැනීම සඳහා අපි මොනවාද ගහක් වටේට බැරල් එකක් දාගන්න නැත්නම් විදුලි වැටක් වගේ දෙයක ඒකට ගහකට රුපියල් 200 ගානේ පැලයකට 200 ගානේ අපි සහනාධාරයක් ලබා දෙනවා. ඔව් අපි ඊතර කාරණා පැහැදිලි කරා. එතකොට අපි කතා කරේ මේ සහන ණය සම්බන්ධව සහන ණය අපි ප්‍රධාන බැංකු 10ක් සමග රාජ්‍ය බැංකු 3කුත් ඒකට අඩංගු වෙනවා. ඒකේ 108 පොලියට අපි ණය ලබා දෙනවා. හැබැයි 108 පොලිය අපි ව්‍යාපෘතියකට අනුව තමයි මේ ණය ලබා දෙන්නේ. අපේ නිලධාරී කියලා ව්‍යාපෘතියක් සකස් කළ ගොවියට ඒ පළවෙනි අවුරුද්දේදී අපි පළවෙනි අවුරුද්දේ සහන කාලෙකුත් ලැබෙන. ඒ වගේම පළවෙනි අවුරුද්ද අවසන් වෙනකොට ඒ අදාළ ව්‍යාපෘතිය නිසියාකාරව ක්‍රියාත්මක කරලා තියෙනවා නම් එයාට අපි 100% පොලිස් සහනයක් ලබා දෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ අවුරුද්දේ අපි මේ අහගෙන ඉන්න මේ අපේ වගාකරුවෝ ඉන්නවා නම් මේ අපි විශේෂ වැඩසටහන් ණය සහනාධාර වගේ ක්‍රියාත්මක කරනවා මොනවාද තෙතම ජල සම්පාදනය සඳහා. එතකොට ඒකෙදී අපි අවුරුදු 3ක් මාර කියපු පොලිස් සහනය අපි ලබා දෙනවා ගොවීන්ට. එතකොට 100%ක් 3ක් වාගේ මුදල් ප්‍රමාණයක් තමයි. ඒ වගේම මේ ණය වැඩසටහන තව විශේෂ වැඩසටහනක් අපි ව්‍යාපෘතියක් ඉදිරිපත් කරලා තියෙනවා. බොහෝ ගොවීන් අපට ඉල්ලීම් කරන්නේ මේ තමන්ගේ ඉඩම ආරක්ෂා කරගන්න බෑ. මොකක් ගොවීන්ගේ අයිතිකරුවන් ඉන්නේ මේ කොළඹ වගේ ප්‍රදේශවල නැත්නම් නාගරික ප්‍රදේශවල. ඒ අය සතියකට සැරයක් විතර යන්නේ. ඒ සඳහා අපි විශේෂ වැටවල් සකස් කරනවා. ඒකටත් අවුරුදු 3ක් දක්වාම අපි පොලිස් සහනය දෙනවා. සහ යන්ත්‍ර සූත්‍ර ලබා දීම සඳහා අපි සහනාධාර සහන ලබා දෙනවා. අර පොල් සම්බන්ධයෙන් බොහොම ප්‍රසිද්ධව දේ තිබුණා කප්රුක සංවර්ධන ණය යෝජනා ක්‍රමය තිබුණා. ඒ ක්‍රමය තාමත් ඒ විදිහටම 2000 ඉඳලා තැනටම ක්‍රියාත්මක වෙනවා. ඒකේ සාමාන්‍ය මිලියන 1000 කිට්ටුවකට ඇවිල්ලා තියෙනවා අපේ මේ මුදල් ප්‍රමාණය අපේ මේ සංචිතේ වැඩි වෙලා තියෙනවා. හොඳයි. සභාපතිතුමීනි අතරම අර මෙතනදිත් විශේෂයෙන් කියවෙච්ච දෙයක් තිබුණා මේ වතුර ටික හදලා දෙන විදිහේ ක්‍රමවේදයක්. ඇත්තටම පොල් ගහකට වතුර දානවා හෝ පොහොර දානවා කියන දේ නම් අපේ ගෙවත්තක තියෙන එකට අපි ජීවිතයට කරන්න නැති තරමටම ක්‍රියාවලිය තියෙනවා. ඇත්තටම අපි තියෙන සම්පත ඔබතුමී ආර්ථික සම්බන්ධයෙන් විශේෂඥ වරියක් නිසා මම මේක අහන්නේ. අපි තියෙන සම්පත හරි විදිහට පාවිච්චි කරනවද ඇත්තටම පොල්? මම හිතන්නේ හොඳ ප්‍රශ්නයක් ඇහුවේ චාමර. ඒක තමයි ලංකාවේ පොල් වගාව සම්බන්ධව තියෙන පළවෙනිම ගැටලුව. අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ පොල් වගාවේ ඵලදායීතාවය වැඩි කරනකොට අක්කර ගාන වැඩි කරනවද එහෙම නැත්නම් තියෙන වගාවේ ඵලදායීතාවය වැඩි කරනවද කියන එක. චාමර කිව්වා වගේ පොල් ගහ වටේ තියෙන සියලුම ගස් වලට වතුර දැම්මත් අපේ අයට මොන පයවිල්ලකවත් මතක් වෙන්නේ නැහැ පොල් ගහට වතුර ටිකක් දාන්න ඕනේ කියලා. ඒකට අපිට වගාකරුවන්ට හෝ ගෙවතු වගාකරුවන්ට දොස් කියන්නත් බෑ. අපිට එහෙම ආකල්පයක් නැහැ. අපි හිතන්නේ පොල් වගාවට පොල් ගහට වතුර ඕනේ කියන එක අපිට දැනෙන්නේ නැහැ. මොකද අපේ සම්ප්‍රදායක් වශයෙන් හෝ අපිට පුරුද්දක් වශයෙන් හෝ කවදාවත් පොල් ගහකට වතුර ටිකක් දැම්ම නම් ඒ දැම්මේ පැල කාලෙදි විතරයි. හැබැයි ලෝකයේ අනිත් රටවල් ගත්තාම ජල සම්පාදනය කියන එක ඉතාමත්ම වැදගත් කොට සලකනවා පොල් වගාවේදී. ඒ කියන්නේ පොල් ගහට වතුර ඕන. පොල් ගහ කියන්නේ දේශගුණයත් එක්ක ඉතාමත්ම බැඳුණු ශාකයක්. වැස්ස තියෙන තරමට තමයි ප්‍රමාණවත් හිරුවෙලිය ලැබෙන තරමට තමයි පොල් ගහේ සාර්ථකත්වය සහ ඵලදායීතාවය අපිට ලැබෙන්නේ. ඒ නිසා අපි මේ වෙනකොට විශාල දැනුවත් කිරීමක් කරගෙන යනවා ජනතාව පොල් ගහටත් වතුර ඕනේ. පොල් ගහටත් පොර ඕනේ. කෑම ඒ තමයි අපි පොල් ගහට සලකලා තමයි පොල් ගහෙන් ඵලදායීතාවය ලබා ගන්න ඕනේ. නිසා මම කාරුණික ආරාධනයක් කරනවා අපේ බලාගෙන ඉන්න සියලුම වගාකරුවන් කියද්දි මෙතන විශාල වගාකරුවන් නෙමෙයි එක පොල් ගහක් තියෙන කෙනා වුණත් පොල් ගස් දෙකක් තියෙන කෙනා වුණත් අනිත් ගස් වගේම පොල් ගහ ආදරයෙන් රැක බලා ගන්න පොල් ගහට වතුර දාන්න පොල් ගහට පෝර දාන්න නිසි කාලයට. එතකොට අපිට විශාල ගෙඩි ප්‍රමාණයක් ගන්න පුළුවන්. මොකද ලංකාවේ සාමාන්‍යයෙන් පොල් ගහක පොල් ගෙඩි ප්‍රමාණය හම්බෙන්නේ ගෙඩි 50ක් 55ක් ඊට වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන්. හොඳයි අපි කලින් කතා කර කාරණා අවසන් කරමු. එතකොට මේ පොල් ලෝකයේ අනිත් රටවල් ගත්තාම සමහරලාට පොල් ගහකින් පොල් ගෙඩි 100ක් 80ක් 120ක් වගේ ප්‍රමාණයක් ගන්නවා. ඒකට ප්‍රධාන හේතුව ජලය සහ පොහොර කියන එක. ලංකාවේ අපේ තියෙට මම අර කලින් සඳහන් කළා වගේ ගෙඩි 55ක විතර වගේ සාමාන්‍ය අගයක් තියෙන්නේ. මේක වැඩි කරගන්න නම් අනිවාර්යයෙන්ම පොල් ගහට අවශ්‍ය මූලික දේවල් යෙදුම් ටික ලබා දිය යුතුම තත්වයක තියෙනවා. දැනුවත්කමේ අඩුකමක් තමයි තියෙන්නේ. ඒ දැනුවත්භාවය ඇති කරන්න අපේ ප්‍රාදේශීය කාර්යාල හරහා පොල් සංවර්ධන ධාරිය හරහා පොල් වගා කිරීමේ මණ්ඩලය මේ වෙනකොට විශාල කාර්යභාරයක් කරගෙන යනවා. ඇත්තටම මේ කියන කාරණේ ආමන්ත්‍රණය කෙරුණෙම නැති කාරණයක් මෑත කාලේ වෙනකම්. ඇත්තටම අපි කතා කරේ හැමදාම වගා ඉඩම් ටික පුළුල් කරගන්නවා මිසක මේ ගහකින් ලබා ගන්න පුළුවන් උපරිම කාර්යක්ෂමතාවය දක්වා ඇයි අපි නොයන්නේ කියන ප්‍රශ්නේ නිසා ඔබ මේකෙන්
උපරිම ලාභ ලබනවා ඇති. හැබැයි මීටත් වැඩිය යන්නට පුළුවන් තත්ත්වයක් තියෙනවා මේ ගහට සාත්තු කරනවා නම් අනිත් ගස් වලට කරන සැලකීමවත් කරනවා නම්. ඒ නිසා කිතාමත් වැදගත් පණිවිඩයක් සභාපතිතුමා මතු කරේ. ඒත් එක්ක අපි දැක්කා මේ නීතිය වෙනස් වෙනවා. මොකද පොල් ඉඩම් කට්ටි කිරීම කියන දේ බොහොම වේගෙන් සිදු වෙමින් තිබුණා. ඔය කුරුණෑගල වගේ පැති වලට ගියාම මම හිතන්නේ නීතිය වෙනස් වුණා. එහි සාධාරණ ප්‍රතිඵලයක් දැන් පෙන්වුම් කරනවද? ඔව් මම හිතන්නේ අපි කලින් ඉඳලා දන්නා කොස් ගහක් කපන්න, දෙල් ගහක් කපන්න, ස්ත්‍රී තල්ගස් කියලා අපි කියනවා ගහක් කපන්න අපිට බලපත්‍රයක් අවශ්‍යයි. නමුත් පොල් ගහක් කපන්න අපිට එහෙම වුණේ නැහැ. හැබැයි ලංකාවේ වේගෙන් පොල් ඉඩම් කට්ටි කරනකොට එකක් තමයි අපේ තියෙන ඉඩම් වල තියෙන ගැටලුව නිසා කට්ටි වෙනවා. අනිත් එක මිනිස්සුන්ට පොල් ගහ කපන්න බලපත්‍රයක් ගන්නෝ එහෙම නැත්නම් මේ වගේ නීතියක් නැති නිසා පහසුවෙන් මේක කපන්න පුළුවන් ගහක් නිසා හරි ඉක්මනින් කපනවා. ඒ හින්දා අපි අවසානයේදී ලංකාවේ පොල්වල තියෙන අවශ්‍යතාවය පොල් ගසේ තියෙන වැදගත්කම තීරණය කරලා අපි නීතිමය රාමුවක් ඇතුළට ගෙනාව පොල් ගහක් කපන්න නම් අනිවාර්යයෙන්ම ඒකට බලපත්‍ර ගන්න ඕනි කියලා ඒ පොල් ගස් කපන ප්‍රමාණය අනුව ඒ නීතිමය බලය බෙදිලා යනවා. ඒකේ යම් බලපෑමක් තියෙනවා. මම හිතන්නේ ඉතාමත්ම වේගයෙන් අපිට මේ නීතිමය රාමුව තුළ පොල් ගහ ආරක්ෂා වීමේ ප්‍රතිඵලය දකින්න පුළුවන් වෙයි. ඒ කියන්නේ පොල් ගස් කැපීම පහසුවෙන් කරන්න බැරි සහ කරන්න නොදෙන ගහක් බවට පත් වෙයි ඉතාමත් ඉක්මනින්. ඒත් සමාන අධිකාරිතුමනි දැන් මේකේ වගා කරනවා ඒ වගේම ප්‍රතිලාභ ජනනය කරනවා කාර්යක්ෂමතාව වැඩි කරනවා වතුර දානයකට පුරු කරනවා පොහොර දානයකට පුරු කරනවා වගේ තමයි ඊළඟට ලොකු අභියෝගයකට මුහුණ දෙන්න තියෙනවා. ඒ තමයි කාබනික ගොවිතැන කියන දේ. කොහොමද ඒ වෙනුවෙන් සූදානම මේ වෙද්දි පොල් වගා කිරීම සම්බන්ධ ක්‍රියාවලියේදී? ඔව් අපි මම හුඟක් අර කතා කරේ මේ අහගෙන ඉන්න මේ වගාකරුවන්ට කොහොමද අපි සහන කතා කරන්නේ කියලා. ඒ වගේම ඔබතුමා මම හිතන්නේ කතා කරේ මේ කාබනික පොහොර ගැන. මේ කාබනික පොහොර සඳහා අපි සහන ආධාරත් ලබා දෙනවා. ඒකෙදී අපි ඒ කියන්නේ අර මොනවාද ගහක් සඳහා යම්කිසි මුදල් ප්‍රමාණයක් ලබා දෙනවා. රුපියල් 125ක් දෙනවා එක ගහකට කාබනික පොහොර යොදනවා. ඒතර ඒකේ කාබනික පොහොර මම පොඩ්ඩක් විස්තර කරන්න. කාබනික පොහොර අපි වැදගත් වන්නේ අපේ ප්‍රධාන සංඝටක නයිට්‍රජන් කියන සංඝටකය අපිට අවශ්‍ය ප්‍රමාණය ලබා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොම පොහොර කිලෝ 30කින් නැත්නම් එළු පොහොර කිලෝ 25කින් නැත්නම් ග්ලිසීරියා කිලෝ 30ක් වගේ ප්‍රමාණයකින් අපට අවශ්‍ය කරන අපිටම ගොවි බිමෙන් ලබා දෙන්න පුළුවන්. එතකොට ඒ සඳහා අපිට මම හිතන රජය අපට අනුමැතිය දැන් ලබා දීලා තියෙනවා MOP ඒ කියන්නේ පොටෑසියම් කියන මූලද්‍රව්‍ය සඳහා ඒක නිදියකින් ලබා ගන්න. ඒක ලංකාවට දැන් ආනයන කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යනවා. එතකොට MOP ප්‍රමාණය කිලෝ එකමාරක් පමණ ප්‍රමාණයක් මේ කාබනික පොහොර අපි මම අර කියපු සංඝටකත් එක්ක එකතු කරලා දාන්න පුළුවන්. ඒ වගේම අපි මේ පොහොර කවයක් තුල තමයි මේක දාන්නේ. අඩි 6 කවයේ අපිට අඩි 3ක් ඇරලා අඩි 3ක් පළලට අඟල් 6ක් ගැඹුරට කාණුවක් කපලා මේ කියන අම්මා කියපු එළු පොහොරෝ ගොම්බ පොහොරෝ කුකුල් පොහොරේ කිලෝ 30ක් විතර ඇති මේ ප්‍රමාණවල අර ඊට පස්සේ අපි MOP දාන්න පුළුවන්. ඊළඟට අපිට මේ අපේ ඩොලොමයිට් ඒ කියන්නේ මැග්නීසියම් මුණතාවය සඳහා අවශ්‍ය කරන ඩොලොමයිට් ප්‍රමාණය අපේ රටේ තියෙනවා. ඒවා කිලෝ එකමාරක් දාපුවම ගහට අවශ්‍ය කරන පොහොර ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි මේ සැරේ මේ වැඩසටහන අපේ පුනරුත්ථාපන වැඩසටහන යටතේ ඒ කියන්නේ මම කිව්වේ ඉඩමේ පළදායිතාව පසේ මොනවාද මේ තෙතමනේ ආරක්ෂා කිරීමට මේ වැදගත් වෙනවා. සහ පෝෂණ ද්‍රව්‍ය අර අපි MOP වගේ පොටෑසියම් වගේ ද්‍රව්‍ය උරා බැඳ තබා ගැනීමට හුඟක් උපයෝගී වෙනවා මේ කාබනික පොහොර දැමීම තුන. ඊට අමතරව අපි මේ තත්ත්වය කියන්නේ මේක අපි සිස්ටම් එකක් විදිහට තමයි අපි ඉඩම සංවර්ධනය කරන්න ඕනේ. කියන්නේ මේ එකක් දාලා ගොම පොහොර විතරක් දාලා හෝ කුකුල් පොහොර කාබනික පොහොර දාලා අවශ්‍ය ප්‍රමාණවත් නැහැ. අපි මේක මුළු ඉඩමම සංවර්ධනය කළොත් ඒ සඳහා අපි සහන ලබා දෙනවා. විශේෂයෙන්ම අපේ සභාපතිතුමා කතා කරා ජලය එකතු කරන්න කියලා. ඒකෙදී අපි ජල සම්පාදනය සඳහා අපි වෙනම සහන ආධාර තියෙනවා. සුද්ධ ජල සම්පාදනය සඳහා අපි අක්කරයකට රුපියල් 40000ක ප්‍රමාණයක් ඒ වගේ අක්කර 20ක් දක්වා සහන ලබා ගන්න පුළුවන්. ඒ වගේ සාමාන්‍ය ජල පද්ධතිය සඳහා අක්කරයකට රුපියල් 18000ක් වගේ කෘෂි ලින්ක් කපන්න අපි සහන ලබා දෙනවා. ඒ වගේම ණය සහනත් මේ සඳහා ලබා ගන්න පුළුවන්. පොහොර සම්බන්ධ කාරණේ අභියෝගයක් නොවන විදිහට මේ වැඩපිළිවෙලේදී පලිබෝධ සම්බන්ධව විශේෂයෙන් කතා කර යුතුව තියෙනවා. පලිබෝධ වලටත් අදාළව පොල්වල අපේ බොහෝ
පලිබෝධ මර්ධන ජෛව විද්‍යාත්මකව අපි පාලනය කරන එක විශේෂයෙන්ම අපි මයිටා මර්ධනය. ඒ සඳහා අපි විලෝපික මයිටෙක් නිෂ්පාදනය කරන එහාර බෙදා හරිනවා රට තුළ. ඒ සඳහා අපට මොනවාද විද්‍යාගාර 10ක් පමණ තියෙනවා රට පුරා පැතිරිච්ච. ඒ වගේම ගොවීන්ට අවශ්‍ය කරන දේවල් අපේ පොල් සංවර්ධන නිලධාරීහලා දෙනවා. සාමාන්‍යයෙන් මේ විලෝපික මයිටා පැකට් එකක් රුපියල් 45ක වියදමක් අපි දාන. නමුත් අපි ලබා දෙන්නේ ගොවීන්ට රුපියල් 25ක වගේ මුදලකට. ඒ වගේම අපි කොහොමද පලිබෝධ වලින් තොරව මේ වැඩ මොනවාද අපේ මේ කොහොමද පොල් ඉඩමක් පාලනය කරගන්න හැටි අපි හැම විටම පොල් සංවර්ධන නිලධාරීහත අපි මහතුන් දැනුවත් කරනවා. හොඳයි. සෞභාග්‍ය දැක්ම තුළ විශේෂම කාරණයක් බවට පත් වුණේ දේශීය කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීම හරහා ඒ ඔස්සේ විදේශ විනිමය උත්පාදනය කිරීමේ තැනට යන්න. පොල් වලින් දැනටත් උත්පාදනය කරනවා. හැබැයි මීට වැඩි උත්පාදනය කරන්නට පුළුවන්. දේශීය පාරිභෝජන අවශ්‍යතා සපුරගත්තයින් පස්සේ ලෝකයේ අද ලොකු මාකට් එකක් තියෙනවා පොල් ආශ්‍රිත කර්මාන්ත වලට පොල් වලින් ලබා ගන්න ප්‍රතිලාභات එක්ක. ඒ නිසා විශේෂයෙන් 20-25 වෙනකොට අපේ රටේ පොල් අස්වැන්න වැඩි කර ගැනීමේ අභිප්‍රායත් එක්ක තමයි මේ සියලු කටයුතු සිද්ධ කෙරෙන්නේ. ඒ නිසා අවසාන වශයෙන් ගත්තොත් ඉදිරි වැඩපිළිවෙල මොකක්ද අස්වැන්න වැඩ කිරීම සඳහා? ඔව් චාමර පොල් වගාවේ අස්වැන්න සහ පොල් වගා ව්‍යාප්තිය කියන එකේදී අපිට ක්‍රම දෙකක් තමයි තියෙන. එක කාලය හා සම්බන්ධ එකක් කෙටි කාලීනව කොහොමද කරන්න පුළුවන්, අනිත් එක තමයි දිගු කාලීන සැලැස්ම මොකක්ද කියලා. අපි කෙටි කාලීන සැලැස්ම කලිනුත් කතා කළා. ඒ තමයි පවතින පොල් වගාවේ ඵලදායීතාවය වැඩි කිරීම. ඒක කරන්න පුළුවන් වෙන්නේ මේ රටේ වගාකරුවාට. ඒකට අවශ්‍ය සියලුම උපදේශන සේවා අපි ලබා දෙනවා. ජලයේ පොහොර ඇතුළු සියලු යෙදුම් හරි විදිහට දැමීමත්, පස හරි විදිහට කළමනාකරණය කිරීමත්, පොල් ගහට අවශ්‍ය අවධානය යොමු කිරීමත් කරනවා නම් අපිට කෙටි කාලීන ඵලදායීතාවය වැඩි කර ගැනීමේ හැකියාව තියෙනවා සමස්ත නිෂ්පාදනය තුළම. පොල් වගා කිරීමේ මණ්ඩලයේ ප්‍රධාන වශයෙන් දිගු කාලීන වැඩසටහන් වලට අවධානය යොමු කරලා තියෙනවා. මේකෙදි අපි දන්නවා අපිට පොල් ත්‍රිකෝණයක් තමයි පුංචි කාලේ ඉඳලා සම්ප්‍රදායිකවම අපි ඉගෙන ගන්න. එතකොට අපේ ඔළුවේ තිබෙන මේ පොල් ත්‍රිකෝණය ඇතුලේ තමයි වැඩිපුරම පොල් වගා කරන්න පුළුවන් කියන එක. හැබැයි මේ වෙනකොට අපි අධ්‍යයනය කරලා හොයාගෙන තියෙනවා පොල් ත්‍රිකෝණයෙන් එහාට අපිට යන්න පුළුවන්. විශේෂයෙන්ම උතුරු නැගෙනහිරට අපිට යෑමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි සමහරවිට මධ්‍යම පළාත අපි අතින් අතහැරලා තියෙනවා. නමුත් මේ පළාතෙත් හොඳ විභවයක් තියෙනවා පොල් වගා කිරීම සඳහා. ඒ නිසා එකක් තමයි අපි භූමි ප්‍රමාණය වැඩි කරගන්න හදනවා සාම්ප්‍රදායික පොල් ත්‍රිකෝණයෙන් එළියට ගිහිල්ලා. අනිත් එක තමයි අපි හැම වෙලාවෙම උත්සාහ කරනවා භාවිතයට නොගන්නා සමහරලාවට කුඹුරු ඉඩම් තියෙනවා. ඒ වගේම විල්ලු දේවල් තියෙනවා. මේවා ටිකක් සමහරලාට අභියෝගයකට ලක් වෙන්න පුළුවන්. විල්ලු ගොඩ කරොත් එහෙම නැත්නම් මේක පරිසරමය වශයෙන් මොන වගේ බලපෑමක්ද තියෙන්නේ කියලා. අපි මේ දෙයට අත ගහන්නේ සියලුම පරිසර සාධකවලට ඒ අදාළ ආයතන වලින් තක්සේරු වාර්තා ලබාගෙන අනුමැතියක් ගත්තට පස්සේ ඒ වගේම ගොවිජන සේවායකෙන් මේක වීවගාවට කොහෙත්ම දැන් සුදුසු නෑයි කියන තක්සේරුව ලැබුණාට පස්සේ තමයි අපි පොල් වගාවට ගන්න. එතකොට මම හිතන්නේ චාමර වී වගා කරන්නත් බැරි නම් වෙන වගාවක් කරන්නත් බැරි නම් මේ ඔක්කොම ගොඩ කර විවිධාකාරයේ ගොඩනැගිලි හදනවට වැඩිය රටේ මේ අවශ්‍යතාවයක් වශයෙන් තියෙන පොල් වගාව අපිට කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අපි මේකට සෝජාන් ක්‍රමය කියලා කියනවා. පුරන් කුඹුරු වල පොල් වගා කිරීම. පුරන් කුඹුරු වල කිව්වහම මම ඉතාමත්ම පැහැදිලිව කියනවා වී වගා කරන්න බැරි බවට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් හෝ අනිකුත් අදාළ ආයතන වලින් සහතික කරන ලද සහ ඒ වගේම තමයි පරිසර හානියක් නොවන බවට සහතික කරන ලද ලවණ ගතියෙන් පිරුණු ඉඩම් අපි භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තැඹිලි වගාවත් ප්‍රචලිත කිරීම අපි මං හිතන්නේ තාමත්ම ඉහළින් කරනවා. මොකද ලෝකයේ තැඹිලි වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. හැබැයි අපේ රටේ තවම තැඹිලි වගාව ප්‍රචලිත කිරීම පිළිබඳව අවධානය යොමු වෙලා නැහැ. ඒත් හරහත් අපි මොකද පොල් කිව්වහම තැඹිලි තියෙන්නේ පොල් ඇතුලේ. ඒ හරහා අපි දීර්ඝ කාලීන වශයෙන් සැලසුම් කරන තිනවා. ලබන අවුරුද්දේ විතරක් අපි 2021 දී අලුතෙන් අක්කර 17000ක් එහෙම නැත්නම් පොල් පැල ඒ වගේම මිලියන 5ක ප්‍රමාණයක් ආර්ථිකයට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ අවුරුද්දේ පොල් පැල මිලියන 4ක් ආර්ථිකයට අලුතෙන් එකතු කරනවා. අවසාන වශයෙන් අද දවසේදී පොල් වගා කිරීමේ මණ්ඩලයේ විදිහට කතා කරාම පොල් දිනය තුල මම කැමති අවසාන වශයෙන් පණිවිඩයක් දෙනවා නම් මේ රටේ පොල් වගාවේ නියැලෙන පාර්ශවයන්ට සභාපති වෙන්නේ මොකද්ද ඔබේ බලාපොරොත්තුව? ඔව් මම හිතන්නේ පළවෙනිම පණිවිඩය තමයි අනිත් ගස් වගේම පොල් ගසත් හිටව ගන්න Tamanගේ දෛනික පරිභෝජනයේට. ඒක තමයි මොකද අපි හැම වෙලාවෙම චෝදනා කරනවා පොල් මිල වැඩි කියලා. හැබැයි අපේ ගෙදර පොඩි හරි ඉඩක් තියෙනවා නම් පොල් ගහක් දෙකක් වගා කරගන්න පුළුවන්. සහන මිලට පොල් ගස් ලබා ගන්න පුළුවන්. අපේ ඕනේ තරම් ප්‍රාදේශීය කාර්යාලය තියෙනවා. ඉඩ මේ පොල් ගහක් දෙකක් වගා කරගන්න අපිට පරිභෝජන අවශ්‍යතාවයේ තියෙන ගැටලුව විසඳ ගන්න පුළුවන්.
අපිට ඒ වගේම තමයි ආර්ථිකයට විශාල දායකත්වයක් කරන්න පුළුවන් ගසක්. ඒ නිසා සියලුම පොල් වගාකරුවන්ට කියනවා පොල් වගාව පිළිබඳ ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් පොල් වගා කිරීමේ මණ්ඩලය සම්බන්ධ වෙන්න අපි හැම වෙලාවෙම සූදානමින් ඉන්නවා ඔබට උදව් කරන්න. පොල් වගාවේ ඵලදායීතාවය වැඩි කරගන්න, ඒ වගේම තමයි නැවත පොල් වගා කරන්න, යටි වගාවන් කරන්න, අලුතෙන් වගාවන් කරන්න අපිට මේ හරහා අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන්. පොල් වගාකරුවෝ කියලා කියන්නේ ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන අය. සියලුම දෙනාට ආරාධනා කරනවා පොල් වගා කිරීමේ මණ්ඩලයත් එක්ක එකතු වෙලා දීර්ඝ ගමනක් යන්න, අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න, අපිට අවශ්‍ය විදේශ විනිමය අරගෙන එන්න සහ අපේ රටේ ජනතාවගේ රැකියාව සුරක්ෂිත කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. හොඳයි. මේ කෙටි කාලවකවානුව ඇතුළතදී සමස්ත ක්‍රියාවලිය ආයතනයේ මොකද්ද වෙන වැඩ කටයුතු මොනවද ඔබ වෙනුවෙන් මේ වෙද්දී සලසලා තියෙන සහන, ඒ වගේම මෙතෙක් අවධානය නොකළ පොල්වල ඵලදායීතාවය වැඩි කිරීම සඳහා මේ ජලය පොහොර කියන භාවිතය සම්බන්ධයෙන්, ඒ වගේම කාබනික ගොවිතැනත් එක්ක කොහොමද පොහොර ඉදිරියට යන්නේ, ඒ වගේම ඉදිරියේදී අස්වැන්න වැඩි කර ගැනීම සහ කාර්යක්ෂම ලෙස මේ භූමිය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් උණු ඉදිරි යෝජනා මොනවද කියන දේ පැහැදිලි කරා. ඉතින් අපි ආරාධනා කරනවා පොල් වගාකරුවන් ඔබ හැමෝම මේ රටට ශක්තියක්. මේ වෙලාවේ ඩොලර් තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒ නිසා මේ සියලු දේ උත්පාදනය කර ගැනීමේදී ඔබගේ දායකත්වය අතිශයින් වටිනවා. ඒ නිසා පුළුවන් උපරිමයෙන් මේ කර්මාන්තයේ කාර්යක්ෂම ලෙස අපි ක්‍රියාත්මක කරගමු. සභාපතිතුමනි, ඒ වගේම නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමනි, බොහොම ස්තුතියි අද දවසේදී පැමිණීම වෙනුවෙන්. මේ සියලු ව්‍යාපෘති වල ප්‍රගතිය පිළිබඳ අපි ඉදිරියට සාකච්ඡා කරමු. අදට සමුගන්නවා සෞඛ්‍ය ආරක්ෂිත නිර්දේශ පිළිබඳ ඔබට කර ඇති දැනුවත් කිරීම ඒවා එලෙසමයි ඔබේ පැත්තෙන් සමාජ වගකීම් ඉෂ්ට කරන්න කියන ඉල්ලීමත් අපි කරනවා. හෙට හමු වෙමු. ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම යහපත් දවසක්. ආයුබෝවන්.